මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. සම්මත වුණොත් 21 වන සංශෝධනය විදිහට තමයි මේක හඳුන්වන්න නියමිත වෙන්නේ. කෙටුම්පතක් තියෙන නිසා 21 කියලා වෙන්නේ එකක්. ඒ නිසා මේ කෙටුම්පත හඳුන්වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා. මේකේ ඇත්තටම සම්මත වීම තුලින් ඇත්තටම මේ වෙලාවේ මේ තියෙන කෙටුම්පතෙන් වෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ නොහිතූ දේශපාලන වාසියක් අත්පත් කරගන්න ගේම් එකක් බවට මේකපත් වෙලා තියෙනවා. මේකේ බොහෝ අය කතා නොකරපු පැති ගණනාවක් අපි කතා කරනවා. මේක මේ වෙලාවේ ලංකාව බොහෝ අය හිතන්නේ මේක මේ ව්‍යවස්ථා සංශෝධනය වැදගත් නැහැ. අපි මේ තෙල් පොලිම ගැන හිතන්න එපා. නමුත් ඇත්තටම මේක මේ වෙලාවේ තියෙන ආර්ථික කාරණාවලට පවා අදාළ වෙනවා. ඒ කොහොමද කියන එක කතා කරමු. මොකද ජාත්‍යන්තර වශයෙන් පවා මේ වෙලාවේ මේ ආණ්ඩුවට ආධාර දෙන්න විශේෂයෙන් IMF එක පවා සැලකිලිමත් IMF එක ඉතාම පැහැදිලිව අන්තිමට දාපු නිවේදනයේ ඉතාම පැහැදිලිව තියෙනවා මේ කරප්ෂන් නතර වෙන විදිහේ ප්‍රතිසංස්කරණ කියන එක ඒගොල්ලෝ මූලිකව බලාපොරොත්තු වෙන දෙයක්. මෙතන වෙන්න නියමිත දේශපාලන ගේම් එකක් ගහලා IMF එකත් අන්දලා හිතන්නේ ඒගොල්ලෝ IMF එකත් අන්දලා ජාත්‍යන්තර සමාජයත් අන්දලා මේ දේශපාලන මේ අපි මෙහෙම සංශෝධන කරා කියන ලේබල් එක හෙඩ්ලයින් එක දාලා ඒ අතර ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ගේම් එකක් තමයි ගහන්න ලෑස්ති වෙන්නේ. මේ සංශෝධනයේ ප්‍රධාන වශයෙන් සෑහෙන දුරකට 19 වෙනි සංශෝධනයට නැවත යෑමක් විදිහට නම් කරන්න පුළුවන්. නමුත් බොහෝ කෑලි සැලකිතු කොටසක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට පාස් එකක් chance එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ සමහර 19 වෙනිට යන තැන් පවා ගෝඨාභයගේ කාලේ ඉවර වෙනකන් ගෝඨාභයට chance එකක් දීලා තියෙනවා. උදාහරණයක් දැන් මේකෙදී දැන් ප්‍රධානම දේ තමයි 19 වෙනි අනුකූල ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය සේවය ස්වාධීන කරන්න උත්සාහ කළා. රාජ්‍ය සේවය ස්වාධීන කරන්න උත්සාහ කළා කියන්නේ පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටවලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා යම් යම් ආයතන වලට පත්කිරීම කරන ක්‍රමයක් තමයි හදලා තිබ්බේ. ඒ කියන්නේ ජනාධිපතිවරයාට ඕන විදිහට හිතුමතේ එයාගේ හෙන්චයියෝ දාගන්න බැරි කරලා තිබ්බා. හැබැයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයින් කළා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තු සභාව කියලා එකක් ඇති කළා. ව්‍යවස්ථා සභාව අයින් කළා. එතකොට ඒකෙන් කළේ ජනාධිපතිවරයාට ඕන කට්ටිය රාජ්‍ය සේවයට දාන්න පුළුවන්කම තිබ්බා. දැන් මේ කියන අපි 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියමුකෝ. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි විජේදාස රාජපක්ෂ කෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන බරපතලම කාරණේ තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විදිහටම දරින්දු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරනවා. හැබැයි ඒකෙදි අර ඒකට තව ඇතුල් කරනවා පත්කිරීම වලට තව වැඩිපුර ඇතුල් කරනවා. ඒක තරින්දු කියයි මහ බැංකුව අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, නීතිපතිවරයා මේ කට්ටිය පත් කරන්න එතකොට ව්‍යවස්ථා සභාවෙන් ඊට අමතරව ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් පත් කරනවා ව්‍යවස්ථා සභාවෙන්. තරින්දු මේකේ තියෙන බරපතලමකම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන විදිහ ගැන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන විදිහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමාජික 10 දෙනෙක්ගෙන් උටයි. ඒ 10 දෙනා තමයි ජනාධිපතිවරයා විසින් පත් කරන මන්ත්‍රීවරයෙක්, කතානායකවරයා, අගමැතිවරයා, ඊට අමතරව කලින් තිබ්බ තත්ත්වයන් අනුව අපි කිව්වොත් 19 වෙනි අනුකූල ව්‍යවස්ථා සංශෝධනයේ විදිහට තිබ්බොත් එහෙම අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එකඟ වෙලා නම් කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙක් සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ ප්‍රධාන විපක්ෂ නියෝජනය නොකරන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත ඇති එක්කෙනෙක් එහෙම විතර 10 දෙනෙක් නම් වෙනවා. හැබැයි තරතුන් අලුත් එකේදී වැඩිපුර දාලා තියෙනවා ජනාධිපතිවරයා විසින් පත් කරන മന്ത്രി හැමම එනවා. ඊට පස්සේ විපක්ෂ නායකවරයා එනවා, කතානායකවරයා එනවා, අගමැතිවරයා එනවා. මේ කට්ටිය එහෙමම ඉඳී අර කලින් තිබ්බනේ අර 5 දෙනා අගමැති මේ ජනාධිපති කතා වෙලා දානවා. ඒක නෑ ඒක තිබුණේ අගමැති විපක්ෂ நாயකයා කතා වෙනවා. දෙපැත්තම එකකතාවක් එනවා. 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් අපි කලින් කියන කොහොමද තියෙන 5 දෙනා නෝ දැන් නම් කරන්න ඕනේ മന്ത്രിලා 5ක්. ඒ කියන්නේ මන්ත්‍රීලා 5 නෙමෙයි දෙන්නෙක් මන්ත්‍රීලා 3 දෙනෙක් රටේ පිළිගත් ගෞරවයක් ලද මිනිසුන්ගේ විශ්වාසය ලබන්න පුළුවන් පුරවැසියන් 3 දෙනා. එතකොට මේ 5 දෙනාව නම් කරද්දී විපක්ෂ නායකයි අගමැති එකඟ වෙලා ඒ දෙන එකට නාම යෝජනා දෙනවා. එතන මේ කියන 10 දෙනානේ දැන් මේ 10 දෙනාට ලොකු බලයක් එනවනේ. ඒ 10 දෙනාට පුළුවන් දැන් කොමිෂන් සභාපත් කරන්න පුළුවන්. ඒක හොරකම වංචාවට අදාළ. ඊට පස්සේ නීතිපතිද අගමිනිසුරුද ලොකු බලයක්. එතකොට දැන් මේ අය ස්වාධීනව හොඳ මිනිසුන්ව පත් කරොත්නේ මේ රටේ එතකොට ඒ ආයතන ස්වාධීනව දුවන්නේ. එතකොට මෙතන 5 දෙනෙක් ඉන්න අය කොහොමද ඡන්දෙන් පත් වෙච්ච අය. ඒ අතර ඉන්න පුළුවන් විවිධ දේශපාලන අරමුණු තියෙන අය. අගමැති විපක්ෂ නායක ඒ පැත්තේ. එතකොට ඉතිරි 5 දෙනාව නම් කරන්න සිද්ධ වෙනවා
මේ දේශපාලන ඌමනා පස කළා හැමෝටම එකක වෙන්න පුළුවන් අය. ඒකයි විපක්ෂ નાයකයි අගමැති දෙන්නම එකක වෙන. ඊට පස්සේ ඒ දෙන්න පත් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තමයි පත් කරන්නේ ඡන්දේ. හැබැයි මේකෙදි 22 වෙනි සංශෝධනයේදී මේක වෙනස් කරනවා. ආණ්ඩුවට ඕන විදිහට මිනිස්සුන්ව පත් කරන්න පුළුවන් විදිහේ ගේමක් ගහනවා. ඔව් ඒ ගේම ගහන්නේ මෙහෙමයි තරන්තු ඒක ඒ ගේම ගහන්නේ අර පස් දෙනාගෙන් දෙන්නෙක් മന്ത്രിවරුනේ. ඒ മന്ത്രിවරු දෙන්න දෙකට බෙදනවා. එකක් ආණ්ඩු පක්ෂයට ඕන කෙනෙක් පත් කරගන්න පුළුවන් ආණ්ඩු පක්ෂයේ බහුතර മന്ത്രിන්ගේ කැමැත්ත අනුව අනිත් එක විපක්ෂයේ බහුතර മന്ത്രിන්ගේ කැමැත්ත අනුව එක්කෙනෙක් පත් කරනවා. අනු මේ දෙන්න හරි. ඉතුරු තුන්දෙනා පත් කිරීම සම්බන්ධයෙන් එතකොට එන්නේ සිවිල් පුද්ගල තුන්දෙනා පාර්ලිමේන්තුවේ බහුතර മന്ത്രിවරුන්ගේ කැමැත්ත අනුව. හැබැයි කතානායක නම් කරන්නේ. ඔව් කතානායක නම් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත අනුව. ඉතින් බහුත් පාර්ලිමේන්තුවේ බහුතරය කියන්නේ ආණ්ඩු පක්ෂනේ තරින්දු. ඒ වගේම දැන් මේ අය නම් කිරීම. ඒකට අපි තුමු දැන් කලින් තිබුණ එකත් පාර්ලිමේන්තුවේ බහුතර එන්න ඕනි. හැබැයි කලින් තිබුණු ක්‍රමයේ කලින් තිබ්බ එකේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත කියන කෑල්ලක් තිබ්බේ නෑ. කලින් තිබ්බ එකේ 19 සංශෝධනයේ ඒක විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ ናයකයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු ඌද දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු ඌද තැනැත්තම් 5 දෙනෙක් කියලා තමයි ඒකේ තියෙන්නේ. හැබැයි දැන් මේ අලුත් සංශෝධනයේදී ඒකේ තියෙන්නේ ඒ 5 දෙනා බෙදෙන විදිහ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැඟත්තේ මත නාම යෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විරුද්ධ පක්ෂයේ නායකයා අයත් වන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟතාවය මත නාම යෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දෙන්න සහ අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා විමසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟතාවය මත කතානායකයා විසින් නාම යෝජනා කරනු ලබන තැනැත්තන් 30 දෙනෙකු. එතකොට මෙතන කතානායක දැන් මේක ගැන මම කතා කරලා ඇහුවා ආචාර්ය ජයන්පති වික්‍රමරත්නගෙන්. ඔහු කිව්වා ඊටම වැදගත් කාරණයක් තියෙනවා අපි ඉස්සරහට කතා කරන විශේෂයෙන් මේ වෙලාවේ සජිත් සහ TNA එක සහ අනුර කුමාරලා මුණ දෙන්න පුළුවන් අභියෝගය ගැන ඒක කතා කරමු. මොකද මේ ඔවුන්ට සිද්ධ වෙනවා කෙලින්ම මේකට බෙල්ල දෙනවද මේක ගෝඨාභයගේ උගුලක් අනිත් පැත්තේ මේක වෙන්නත් ඕනි වගේ කැලලක් ඒක අපි වෙනම කතා කරමු. නමුත් ඔහුත් මතක් කරේ ඔහු කියපු විදිහට හැබැයි මීට කලිනුත් මේ සංයුතිය පාර්ලිමේන්තුවේ දානවා චන්දර. හැබැයි දාපු ගමන් ක්ෂණික අනුමැතිය ලැබුණා කියලා තමයි යා කිව්වේ. තප්පරයක වගේ ඊටාම කෙටි කාලයක් ඇතුළේ හැමෝම එකකතාව දෙනවා කියලා මේ 5 දෙනාට. එතකොට දැන් වෙන්නේ එකක් ඇවිල්ලා කතානායක තමයි මේ අයව නම් කරන්නේ. එතන පාර්ලිමේන්තුවේ ඡන්දයකට දාද්දි කතානායක තමයි නම් යෝජනා කරන්නේ. එතකොට කතානායකවරු පක්ෂග්‍රාහී වෙන්න තියෙන ඉඩ මෑත ලංකාවේ ඉතිහාසය බැලුවොත් කතානායකවරු පක්ෂග්‍රාහී වෙන්න තියෙන ඉඩ වැඩි. විශේෂයෙන් වත්මන් කතානායකවරයා ඊටාම නරක පූර්වාදර්ශයක් දීලා තිනවා කතානායකවරුන්ගේ පක්ෂග්‍රාහීත්වය ගැන. ඒතර ආණ්ඩුවකට කොහොමත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. ඒතර අපි දැන් කතා කරපු මේ ව්‍යවස්ථා 10 දෙනෙක් ඉන්නවනේ. 10 දෙනාගෙන් 7 දෙනෙක් ආණ්ඩුවට ඕන විදිහට අය පත් වෙනවා. 3 දෙනෙක් එතකොට විපක්ෂයට ඕන අය පත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ හිස්ටරි එකේ හැටියට ජනාධිපති කියන එක්කෙනා එක පක්ෂයක නායකයා. එතකොට ජනාධිපතිට ඕනි තීන්දුවට සපෝට් කරන්න අත උස්සන්න එහෙයි කියන්න පුළුවන් විදිය 7 දෙනෙක්ම ඉන්නවා මේ සභාවේ. ඉතින් මොකක්ද අන්තිමට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් මේ ආයතන ස්වාධීන කරනවා කියලා පට්ටපල් බොරුවක් තමයි කරලා තියෙන්නේ. ඒත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන සිවිල් සමාජ කියලා මම නම් කියන්නම් ඕන්නම් ප්‍රතිභා මහානාම හේවා වගේ පුද්ගලයෝ ඉන්නවා. නම් කියන්න පුළුවන් සමහර ඔය වගේ තනතුරු වලට ඔය දානවා බැලූ බැලමට උපාලි අබේරත්න වගේ අය. ඉතින් බැලූ බැලමට මේ විද්වත් වෘත්තිකයෝ විදිහට කොහරි ආයතන වල වැඩ කරලා තියෙනවා. ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. හැබැයි නිලද කිසිම ස්වාධීන විදිහකට ආයතනයක් ගෙනියන විදිහේ පුද්ගලයෝ නෙවෙයි. ඒ කියන්නේ දැන් ආයතන දේශපාලනීකරණය කරන එක ආණ්ඩුක ව්‍යවස්ථාවටම ඇතුළත් කරලා තියෙනවා මේ තියෙන විදිහෙන්. ඔව්. එතකොට මේ බොරුවට කියනවා මේ ස්වාධීන ආයතන කියලා. එතකොට 19ට වඩා මේක සම්පූර්ණ වෙනසක්. හැබැයි මේ වෙලාවේ අර තියෙන එකේ හැටියට කාට හරි කියන්න පුළුවන් මේක දැන් මේ වෙලාවේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ එකන තියෙන්නේ. මේකේ හැටියට කියන්න පුළුවන් කාට හරි හොඳයි කියලා. ඔක තමයි 22 වෙනි සංශෝධනයේ තියෙන පළවෙනි ලොකුම දුර්වලතාවය. කියන්නේ දැන් කෙටියම කියනවා නම් ඩිරෙක්ට් ජනාධිපතිට පත් කරන්න පුළුවන්කම තිබ්බ එක ජනාධිපතිගේ ගෝලයෝ 7 දෙනෙක් ලව්වා ගෙන්නගෙන ජනාධිපතිට පත් කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට විපක්ෂ නායකයි එයාගේ නියෝජිතයයි ඔය ඒ සුළු පිරිස මේක ඇතුලේ ෆයිට් කරන්න තියෙන ඉඩ විශේෂයෙන් දැන් ජයන්පති වික්‍රමරත්න මහතා මතක් කරපු එක තමයි 19 වෙනි එකේ හැටියට අගමැති විපක්ෂ නායක විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඒකේ තිබුණ සම්ප්‍රදාය සුළුතර මේ කියන්නේ TNA එක වෙන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන් EPDP වෙන්න පුළුවන් දැන් මේ පාර්ලිමේන්තුවේ කිහිපයක්ම ඉන්නවා එහෙම
ඒ කියන්නේ එක්කෙනා දෙන්න පත් වෙච්ච අය රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්. ඔහු අගමැතිකම පිනට ගත්තේ නැත්නම් ඔහුත් සුළුතරේ. එතකොට මේ අය කතා කරනවා හැම වෙලාවෙම. ඒතර ඒ අය කතා කරලා තමයි අර එළියේ සිවිල් සමාජයෙන් ගන්න සිවිල් සමාජ කියන වචනේ ඇත්තට ගැලපෙන්නේ නැහැ මේ පිළිගත් වෘත්තිකයෝ එළියේ ඉන්න විධිමත් පිළිගත් මිනිස්සු. ඒතර මෙහෙම තුන්දෙනාව ගන්න එක අර අයත් එකක වෙලා වෙන්න පුළුවන් එකක් විදිහට ඒ අයත් එකක. එතකොට රටේ ජනවර්ග නියෝජනය වෙන්න පුළුවන්, විද්වතුන් වෙන්න පුළුවන්. එහෙම විධිමත් විදිහට මේක ගත්තා. ඒ විතර නෙමෙයි අර മന്ത്രിවරු පත් කරද්දි ටිකක් ඒක മന്ത്രി මේ 5 දෙනෙක් එතකොට හිටියා මේක ඇතුලේ සංයුතියේ බැලන්ස් කරගන්න පුළුවන් අය. එතකොට ආණ්ඩු පක්ෂ වුණත් විපක්ෂ වුණත් යම්කිසි බැලන්ස් එකක් තිබුණා. එතකොට මේක තමයි පළවෙනිම දුර්වලතාව මේකේ ඊළඟ බරපතල ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ගැන 20 තියෙන විධිවිධාන. ඒ කියන්නේ අවුරුදු 2කමාරක සීමාව නේද? 20 තිබුණේ අවුරුදු 2කමාරකින් මං හරිද මේ අවුරුදු ඒ කියන්නේ 4කමාර කලින් තිබුණ එක සීමා මේ කෙටි කලා කාල සීමාව අවුරුදු 2කමාරකට වෙන්න ඕනේ. වැරදි නම් චෙක් කරගන්නටක් ගාලා මම මතකයෙන් කිව්වේ මේ 2කමාර මේක තමයි ආචාර්ය ජයන්පති වික්‍රමරත්න එහෙම ඔහුත් කිව්වේ මේක වෙනස් කරලා නැහැ. කියන්නේ මේක නැවත 4කමාරක් කරලා නැහැ මේ කෙටුම්පතේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් අවම කාල සීමාව වෙනස් කරලා නැහැ. ඒතර ජනාධිපතිට 2කමාරෙන් විසිරවන්න පුළුවන්. ඒතර මෙතන ප්‍රශ්නයක් එනවා දැන් මේක ඉස්සරහට ආණ්ඩුවල ස්ථාවරත්වය. ඒතර මෙතන ප්‍රධානම අරමුණ මේ ජනාධිපතිට තියෙන අනවශ්‍ය බලතල නිසා මේ රටට වෙලා තියෙන දේවල්. ජනාධිපතිට මේ හැම එකම කන්ට්‍රෝල් කරන්න තියෙන බලය. එතකොට පාර්ලිමේන්තුව විසිරුවන එක අවුරුදු 2කමාර කියන්නේ සාපේක්ෂව ගත්තොත් කෙටි කාල සීමාවක්. ගෝඨාභය රාජපක්ෂට රටට කෙලවන්නේ කාලය ඇති. නමුත් ඒ කියන්නේ මේ ඒ කාලෙත් තුල ඒක කළා. නමුත් කෙටි කාල සීමාවක්. එතකොට විශේෂයෙන් මේ වෙලාවේ එකක් තියෙනවා. මේ වෙලාවේ කොච්චර කරත් ආණ්ඩුවකට ස්ථාවරත්වයක් ඕනේ. ඒ කියන්නේ ඡන්දය දැන් ඉස්සරහට කියනවනේ මාස 6කින් මොකක් හරි කියලා ඡන්දයක් තියෙනවා. ඒකෙන් පස්සේ වුණත් මේ අර්බුදේ විසඳෙන්නේ නැහැ. අර්බුදේ විසඳන්න නම් ස්ථාවර ආණ්ඩුවක් ඕනේ. ඒතර ගෝඨාභය රාජපක්ෂගේ දුර කාලයත් ඔහු ඉවර වෙනකන් හිටියොත් එහෙම හදිසියවත් ඔහුට chance ලැබෙන්නේ නැහැ. ඔහු නැතත් වෙන ජනාධිපති කෙනෙක්ට උනත් මේ පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වය නැති කරන්න මේ වෙලාවේ සර්වපාක්ෂික යාන්ත්‍රණයක අවශ්‍යතාවය හැමෝම පෙන්නනවා. ඒතර මේ වගේ ස්ථාවරත්වය කියන එක පිළිබඳ විශාල විශේෂයෙන් ජපානය කියලා තියෙන අවශ්‍යතාව. ඒතර මේ ස්ථාවරත්වයට තියෙන ඉඩකඩ සීමා තියෙනවා. විශේෂයෙන් ගෝඨාභයට එතනින් එහාට තව අතුරු වගන්ති කිහිපයකින්ම ඒ කියන්නේ මේ 22කින් එන යහපත් දේවල් පවා මේ ගෝඨාභයට අදාළ නැහැ කියලා දාලා තියෙනවා. ඔව් ඒකේ හොඳම උදාහරණය තමයි අමාත්‍ය මණ්ඩලය පත් කිරීම. අමාත්‍ය මණ්ඩලය පත් කිරීම 19 වෙනි අනුක්‍රම සංස්ථා සංශෝධනයේ විදිහට අගමැතිවරයා තමයි තීරණය කරන්න ඕන ඇමතිවරු කවුද කියලා. ජනාධිපති තියෙන්නේ ඇමතිවරු පත් කරන එක. ඇමතිවරු ඉවත් කිරීමත් තීරණය කරන්නේ අග්‍රාමාත්‍යවරයා. ඔබට මතක ඇති විපාක කවුද? දැන් අධිකරණ ඇමතිවරයා ඉන්න විජේසාර රාජපක්ෂව ජනාධිපති ඉවත් කළේ අගමැතිවරයාගේ දැනුම් දීම උඩ අගමැතිවරයාගේ ලියුමක් උඩ. දැන් මේ හිටපු ඒ කාලේ ඔව්. හැබැයි දැන් මේකට ආපුවට පස්සේ මේකෙදි දෙනවා මේකෙදි අර තත්ත්වෙටම ගේනවා අගමැතිවරයාගෙන් ගේ නියමයේ උඩ තමයි එහෙම කරන්න ඕන කියලා. ඒ කියන්නේ ඉස්සර 19 තිබුණු තත්ත්වයට යනවා සංශෝධනයෙන්. හැබැයි මේකේ තියෙනවා මෙහෙම. එසේ වුවද මේ පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ නවවන පාර්ලිමේන්තුව විසිරුවා කරනු ලබන දිනයෙන් අවසන් වන කාල පරිච්ඡේදය තුලදී ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා විමසා අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාවද එහෙම කියලා දින. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරගෙන් විමසන්න නැති වුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා භාෂාවේ මේ කතා ඩොක්ටර් ජයන්පති මතක් කරපු එකක්. මේ භාෂාව තුළ මේ විමසා කියන එක තියෙන්නේ මේ විමසා කියන එක අරයාගේ උපදේශ අනිත් එක තමයි උපදේශ මත කියන එක නේද? උපදේශ මත කිව්වම එයාගේ නියමය අනිවාර්යෙන් ඕනේ. විමසා කියන එකයි විමසුවා කියලා කියන්න පුළුවන්. විමසුවාට පස්සේ අරයා එපා කිව්වත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අගමැතිට නෙමෙයි දැන් ජනාධිපතිට ඕන විදිහට ඇමතිකම්පත් කරන්න පුළුවන්. විශේෂයෙන් දැන් මේක ගෝඨාභයට අදාළ කරලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට මේකේ ගෝඨාභයගේ නම නැතුව නම හංගලා දැනට ඉන්න එක්කෙනාට ඒ බලය දීලා ගෝඨාභය රාජපක්ෂට මේ පාර්ලිමේන්තුව මෙහෙම තියෙනකන් ඕන කෙනෙක් ඇමතිවරු විදිහට පත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බරපතලම කාරණය අගමැතිවරයා ඉවත් කිරීම. ඇත්තටම මේ වෙලාවේ ගෝඨාභය රනිල් වික්‍රමසිංහව පත් කරන්නම ප්‍රධානම හේතුවක් උනේ මේ ටයිම් පීරියඩ් එක තුල කෙලවුණා යන්න වෙන තැනට හේතු වුණා මේකෙන් බේරෙනකම් මේ නහයට තියෙන වතුර චුට්ටක් පහත් වෙනකම් මේ රනිල්ල තියාගන්න. ඒකට ගෝඨාභයට මේ වෙලාවේ අත්‍යවශ්‍යම බලයක් තමයි Tamanට ඕන වෙලාවට රනිල්ල එලවා දැමීමේ බලය, දොට්ට දැමීමේ බලය. ඊට පස්සේ ධම්මික පෙරේරා වෙන්න පුළුවන්, නැවත මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, නාමල් රාජපක්ෂ වෙන්නත් පුළුවන්. Taman කැමති කෙනාව නැවත දාගැනීමේ නැවත මේ ආණ්ඩුව ඊළඟ
මැතිවරණ කාලේ එනකොට ඊළඟ ජනාධිපතිවරණය වෙනකොට Tamanට ඕනි තැනට මේක නැවත මේ අර්බුදයෙන් ගොඩ ඇවිල්ලා Tamanට ඕනි මොන හරි ජාතිවාදී අවුස්සලා හරි මොන හරි මගුලක් කරලා Tamanට ඕනි ලයින් එකට ගෙනියන්න නම් අගමැතිව අයින් කරන්න ඕනේ. ඒතර මේ අගමැතිව අයින් කිරීමේ බලය ගෝඨාභය රාජපක්ෂට තෑග්ගක් විදිහට. ඊට පස්සේ ජනාධිපතිට අගමැතිව අයින් කරන්න බෑ. ඇමති මණ්ඩලය අයින් කරන්න හෝ පත් කරන්න බෑ. Tamanට අවශ්‍ය විදිහට අගමැතිගෙන් අහන්න ඕනි. සහ විෂයපතේ මාරු කරන්න බෑ. නියෝජ්‍ය ඇමතිවරු පත් කරන්න කොට අගමැතිගෙන් අහන්න ඕනි. මේ බෑ නෙමෙයි අගමැතිගෙන් අහන්න ඕනි. දැන් මෙයාට ඒ ඔක්කොම තනියෙන් කරගන්න පුළුවන්. අපිට මතකයි අර පාස්කු ප්‍රහාරයේ අර මූලික නාඩගමක් වෙච්ච 2018 ඔක්තෝබර් මාස 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන දානෘ ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අගමැතිය අයින් කළා පාර්ලිමේන්තුව විසිරෙව්වා. දැන් ඒ තත්ත්වයට ආයේ දැන් ගෝඨාභයට මේ පාර්ලිමේන්තුව තියෙනකන් ඒක හැම්ම කරන්න බලය දීලා තියෙනවා. ඒ ටික ඔක්කොම කරන්න බලය තියෙනවා. එතකොට මේකේ භයානකකම තමයි මෙතන වෙනසක් තියෙනවා. ඒ කියන්නේ 19 වෙනි කාට දැන් විශේෂයෙන් ඒගොල්ලෝ තර්ක කරයි 19 වෙනි සංශෝධනයේ තිබුණා සමහර ප්‍රතිපාදන මෛත්‍රීට අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒකත් තිබුණේ මෛත්‍රීගේ නම තිබිලා නෙමෙයි. ඒ බලයේ ඉන්න ජනාධිපතිට සමහර ප්‍රතිපාදන අයිති වෙන්නේ නැහැ කියලා. මේකම මේ සමහර විශේෂ දේවල් විශේෂයෙන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ 78 ව්‍යවස්ථාව හදන වෙලාවේ පවා සමහර ඒවා තිබුණා මේ දැන් ඉන්න අගමැතිට මෙහෙම ඇත්තට මෙහෙම තමයි මේ පළවෙනි පටන් ගත්තෙම ඔහොම තමයි. කියන්නේ මේ පොදුවේ ව්‍යවස්ථාව හදනවා. හදලා දැන් බලයේ ඉන්න කෙනාට විශේෂ මේ වගන්ති කීපයක් දානවා. එහෙම තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නැතිලා නෙමෙයි මුලින්ම ජනාධිපතිතුමනේ. අගමැති විදිහට හිටපු ජේ.ආර්. ජයවර්ධන කියනවා දැන් ඉන්න අගමැති පළවෙනි ජනාධිපතිතුමා සලකනවා කියලා. එතකොට 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ගත්ත උත්සාහයටත් ප්‍රධානම චෝදනා කරලා මේක අලකරන්න පදනම් කරගත්ත කාරණය තමයි චන්ද්‍රිකාට විශේෂ කාරණා බලතල කීපයක් තියෙනවා කියන එක. හැබැයි 19 වෙනි සංශෝධනය ගත්තොත් එහෙම 19 දී මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේක මෛත්‍රීපාල කොච්චර අදම දේශපාලනඥයෙක්ද කියන එක දැන් වෙනම කතා කරන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ ඔහු තමයි උත්සාහය ගත්තේ. ඔහු තමයි 19 ගෙන්න මැදිහත් වුණේ. ඔහු තමයි ඒක පොරොන්දු වෙලා ඡන්දෙන් ආවේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ලොබිය ඇවිද ඡන්ද එකතු කරේ. එතකොට කාට හරි කියන්න පුළුවන් ඔහුට යම්කිසි මේකක් තියෙනවා මේ 19 වෙනි ව්‍යවස්ථාව තුල. ඔහුටත් එතකොට ඔහු දේශපාලනික වශයෙන් තනියෙන් ආපු කෙනෙක්. ඔහුට යම් ආරක්ෂාව සඳහා යම් වගන්ති කීපයක් දුන්නා කියලා. මම නෑ ඒකටත් එකක නෑ. මම කියන්නේ ව්‍යවස්ථා සංශෝධන කියන ඒවා පොදු වේවා. මේ දැන් ඉන්න එක්කනට කියලා විශේෂයෙන් දෙන්න හොඳ නෑ. නමුත් ගෝඨාභය රාජ දැන් අනිත් එක තමයි මෛත්‍රී එක තර්කයක් තිබුණා. මෛත්‍රී බලයටපත් වෙද්දී මිනිස්සු ජනවරම දුන්නේ අහවල් බලතල එක්ක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මෙන්න මේ බලතල ඔක්කොමත් එක්ක එයාට බලය දුන්නා මිනිස්සු. ඒතොර ඒ බලතල එයාගේ දුර කාලේට එයාට පාවිච්චි කරන්න පුළුවන් කියලා කාට හරි කියන්න පුළුවන්. හැබැයි ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නේ 19 වෙනි සංශෝධනයේ එක්ක. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ 19 තියෙද්දි. එයාට ජනවරම තියන්නේ එහෙමයි. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ තමයි 19 වනසපු එක්කෙනා. ගෝඨාභය තමයි 20 ගෙනල්ලා මේ 19 ආපස්සට හරලා මේ ඔක්කොම නාඩගම් ටික නටන්න හේතු වෙච්ච එක්කෙනා. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවෙත් මේ කෙටුම්පත ආපු වෙලාවෙ ඉඳන් මේකට සපෝට් කරපු කෙනෙක් නෙමෙයි. මේකට ඡන්ද එකතු කරපු කෙනෙක් නෙමෙයි. මේ කෙටුම්පත මේක දුර්වල කරන්න උත්සාහ කරපු කෙනෙක්. එයාට මොකටද විශේෂ වගන්ති වලින් තෑගි දෙන්නේ. විශේෂයෙන් එයාට කිසිම පාර්ලිමේන්තුව තුල පවා ඇත්තටම ගත්තොත් එයාට කිසි මේකක් නැහැ. එතකොට ඇයි ගෝඨාභය රාජපක්ෂට මේ විශේෂයෙන් එයාගේ දේශපාලන ගේම් එක ගහන්න අවශ්‍ය වෙන ව්‍යවස්ථාමය තෑගි ටිකක් දෙන්නේ. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විතර 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විතර ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය කොහොමද ඕනම දැන් ඉස්සරහට එන ඕන ජනාධිපතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය තියාගන්න පුළුවන්කම ලැබෙනවා. මං හිතන්නේ තනතු දැන් ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් ආවොත් එම මිනිස්සු ගෙවල් වට කරන්න ගනිද්දි ගෝඨාගේ මේ ඉන්න මන්දිරේ වට කරන්න ගනිද්දි හමුදාව යොදවන්න එහෙම මං හිතන්නේ ලේසි වෙන්නත් දන්නේ නැහැ. ඒ වගේ එකක් යදෙව්වේ. නෑ ඒක අනිත් එක තමයි ආරක්ෂක දැන් ලංකාවේ අමාත්‍යාංශ කිව්වම කිසි එකක් නිශ්චිත නැහැ. දැන් මේක ගැන මම ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් අහුවම ඔහුත් කිව්ව දේ තමයි මේ දැන් අද කාලේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශය බේරුවල් බොක්කට කුණු ඔක්කොම දානවා වගේ ඔක්කොම ඊට පස්සේ අදාළ නැති විෂයන් පවා දැන් ගෝඨාභය රාජපක්ෂම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මිද්දී යා නාගරික සංවර්ධන එකක් දාලා තිබුණා ඒකට. ඉඩම් ගොඩ කිරීමේ මං හිතන්නේ දාලා තිබුණා. ඒතකොට දැන් මෑත කාලේ මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමක් දාගෙන හිටියා. දැන් ඔක්කොම ධම්මිකට පුදලා. නමුත් ඒ ටික එයා දාගෙන හිටියා. ඒතකොට මේ ඉස්සරහට දැන් මෙතන ඒකත් හරිම ක්‍රූෂල් එකක්. මේ ජනාධිපති ඒ කියන්නේ මේ 19 සහ 22 දී මේ කතා කරන අරමුණ තමයි මේ ලංකාවේ මේ සිස්ටම් එක ඇතුලේ ජනාධිපතිට දීලා තියෙන අධික බලය. එයාට දරන්න බෑ. එයා ඒක අවභාවිත කරනවා. එයා ඒක යූස් කරලා ලංකාවේ අධිකරණය වෙන්න පුළුවන් වෙන ආයතන වෙන්න පුළුවන් තමන්ගේ කන්ට්‍රෝල් එකට ගන්න බලනවා. හැම මගුලටම අත දානවා. තනි මිනිහෙක්ට කරන්න බැරි තරම් බලයක් කරේ තියාගෙන බලය රටට සෙතක් වෙන්නේ නැහැ.
ඒක අවභාවිත කරනවා. එතකොට ප්‍රධානම අයිඩියාස් කිහිපයක් තිබුණා 19 වෙනි සංශෝධනය. එකක් තමයි පත්කිරීම ස්වාධීන කරන එක. අපි කතා කරා දැන් ඒකත් ස්වාධීන වෙන්නේ ආණ්ඩුවට ඕන විදිහට වෙන්නේ. වක්‍රව ජනාධිපති රෝණ එක හරි ආණ්ඩුවේ බලය තියෙන උන්ට ඕන විදිහට කරන්න පුළුවන්. දෙවෙනි එකක් තමයි මේ කැබිනට් මණ්ඩලයේ එයා ඉඳ ගන්නවා. හැබැයි කැබිනට් මණ්ඩලය තුල එයාව නියුට්‍රල් කරන එක. කියන්නේ එයා ජනාධිපති විදිහට ඉන්න එක වෙනයි. එයාගේ දුරේ භූමිකාව. හැබැයි කැබිනට් එකේ තව අමාත්‍යාංශිකුත් ගත්තම එයාට වෙන්න පුළුවන් දෙයක්. එතකොට ඊළඟට තමයි දැන් මේකේ තියෙන තවත් දෙයක් තමයි යම් ඇමති කෙනෙක් ඉවත් වුණාම කලින් තිබ්බ ජනාධිපතිවරයාට ඕනම අත්‍යංශ තියාගන්න පුළුවන් කියලා 19 එක වෙනස් කළා. හැබැයි මේකේදී යම් ඇමති කෙනෙක් ඉවත් වුණොත් හෝ ඉවත් කළොත් එහෙම තරින්දු මේ දවස් 14ක් යනකම් ජනාධිපතිවරයාට ඒ බලතල කියන්නේ ඒක ආවරණය කරන්න පුළුවන්. දැන් එහෙම තියෙන එතකොට ඕන වෙලාවට අගමැති එහෙම අයින් කරන්නත් පුළුවන් ගෝඨාභයට විතරක් අදාළ වෙන විදිහට මේ වර්තමාන පාර්ලිමේන්තුවට අදාළ වෙන විදිහට අපි කොහොමද කියන්නේ අපි කොහොමද විශ්වාස නොකරන්නේ ඡන්දයක් කෝල් කරලා ඡන්ද වෙලාවේදී ඔය ඉන්න ඇමතිවරු ඔක්කොම අයින් කරගෙන අගමැති අයින් කරගෙන එයාට ඕන එක්කෙනෙක් ආයෙ අගමැති කරලා ආයෙ ඇමතිවරු දාලා එයාට ඕන ගේමක් ගහගන්න නැති වෙයි කියලා. දැන් අනිත් එක තමයි දැන් එයාට ඕන නම් කැබිනට් මණ්ඩලයේ ඔක්කොම විසිරුවලා දවස් 14කට රටේම බලතල ඔක්කොම තමන්ගේ අතට ආයෙ ගන්න පුළුවන්. මේ ගෝඨාභය රාජපක්ෂ කියන උමතු වැඩක් කරගන්න බැරි මේ රට මෙතනට ඇදලා දැම්ම කෙනාට පුළුවන්කම ලැබෙන මේ සියලු දේවල් ආයෙ කරන්න. සියලු ඇමති ධූර අයින් කරලා දවස් 14ක් යනකම් අමාත්‍යාංශවල බලය තමන්ගේ අතේ තියාගෙන මහා බලයක් තමන්ගේ වටේට එකතු කරගන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම 19 නෙවෙයි. අඩුතරමේ 19වත් නෙවෙයි. මිනිස්සු දැන් මේ වෙලාවේ විශේෂයෙන් 19 සම්මත වුණ වෙලාවේ ලංකාවේ ප්‍රගතිශීලී මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙතනින් ඉස්සරහට යන හැටි. ඒතර 19න් පස්සේ තමයි තොරතුරු දැනීම ඇති පිළිබඳ පනත සම්මත වුණේ. ඒතර 19න් පස්සේ ඉස්සරහට යනවා කියන්නේ මේ මීට අදාළ දැන් උදාහරණයක් විදිහට 19න් ද්විත්වපුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න බෑ. ඒතකොට ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තුවට යන්න බෑ. හැබැයි ජනාධිපතිවරණයේදී ඔය නාම යෝජනා කෝල් කරද්දී ද්විත්වපුරවැසිය කාවොත් මොකද කරන්න කියන ගැන නිශ්චිත පනත් මොනවත් නැහැ. ඒක නිසා තමයි අර මහින්ද දේශප්‍රියට ලොකු මේකක් ආවේ ගෝඨාභය රාජපක්ෂගේ කාරණේ ගැන. ඒතර ඒකට අදාළ පනතක් සම්මත කරන්න තියෙනවා. දැන් තොරතුරු පනත පස්සේ සම්මත වුණා. ඒතර තොරතුරු කොමිසම කියලා එකක් ආවා. ඒතර තොරතුරු කොමිසම පත් කරන්න ඕනි ස්වාධීන විදියට. ඒතර මේ ව්‍යවස්ථා සභාවට ඒක දෙන්න ඕනි හරිනම්. හරිනම් දැන් කාට හරි හිතෙන්න පුළුවන් දැන් ආයේ ආණ්ඩු ව්‍යවස්ථාවයකට ඒක තුල් කරන්න ඕනේ නැහැ නේ මොකද පනතක් තියෙනවනේ කියලා. හැබැයි ඒ විදිහට අල්ලාසෝ දූෂණ ශෝධනා විමර්ශන කොමිෂන් සභාවට පනතක් තියෙනවා. ශ්‍රී ලංකා මානවිකම් කොමිෂන් සභාවට ඒ විදිහටම පනතක් තියෙනවා. හැබැයි ඒවා ආණ්ඩු ව්‍යවස්ථාවට ඇතුල් කරලා තියෙනවා. හැබැයි මේක ඇතුල් කරලා නැහැ. මේක ඇතුල් කරලා නැහැ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ආවට පස්සේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට කියන්නේ අවශ්‍ය වල්තල් ක්‍රියාත්මක කරන සමහරව දෙන්නේ නැහැ. ඒකට එක උදාහරණයක් තමයි සභාපති විදිහට පත් කළේ උපාධිය බේරත්න. ඊළඟ එක තමයි මේ කොල්තුරු කොමිෂන් පත් කරද්දි දෙමළ භාෂාව කතා කරන කෙනෙක් පත් කරලා නැහැ. සිංහලයි විතරයි ඉන්නේ කොමිෂන් සභාවේ. තොරතුරු කියන්නේ භාෂාවට අදාළම දෙයක්. ඉල්ලීම නොදීම මේ සියල්ල භාෂාවට අදාළ දෙයක්. එතකොට මේකේ බරපතලකම තමයි අපි හරිනම් තියරි විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මූලධර්ම අනුව ගත්තොත් එහෙම අපි යන්න ඕනේ ඉස්සරහට. හැබැයි ගෝඨාභය රාජපක්ෂ 20න් ගව් ගානක් පස්සට අඩිය තිබ්බා. ආයේ මේක පොඩි භාගයක් දුර ඉස්සරහට තැබීමක්. මෙතන විතරයි මේක වෙන්නේ. සහ ඇත්තටම ගත්තොත් එහෙනම් මේක බොරු මේ බොල් පිළිමයක්. ඔව් අනිත් එක තමයි දැන් මගේ අදහස නම් 19 අනුකූල ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා. ඒක හොඳ ඒවා තිබ්බා. ඒවා ක්‍රියාත්මක වුණා. හැබැයි ඒකත් මදි කියලා තේරුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ. මොකද එයා කරපු ගොඩක් දේවල් කළේ මේ 20 ගේන්න කලින්. එයාට ඕන විදිහට නඩු ටික අයින් කරගන්න ජනාධිපති කොමිෂන් සභාව දාලා ඉතින් ඒ වගේ බලතල අයින් කරන්න එපා මේකෙන්. ඒ කිසිම දෙයක් වෙලා නැහැ. වෙලා තියෙන එකම දේ ගෝඨාභය රාජපක්ෂට තිබ්බ බලය ආය පාරක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් නොනිල විදිහට සහ නිල විදිහට ආයෙත් එයාටම දීලා තියෙනවා. එහෙම නැත්නම් එයා යටතේ ඉන්න එයාට එයාගේ පාලනයට රත් වෙන තව පිටිසකට දීලා තියෙනවා. එච්චරයි වෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේකෙන්. එතකොට ලංකාව විධායක ජනාධිපතිවරු ඡන්දෙන් පත් වෙච්ච 6 දෙනෙක් සහ එක්කෙනෙක් මරණයෙන් පස්සේ ආපු එක්කෙනෙක් එක තමයි මම හිතන්නේ ගෝඨාභය 7 වෙනියා වෙන්නේ. එතකොට මේ අයගේ අපි ඉගෙන ගත්ත පාඩමක් තියෙනවා නම් ඒ තනි මිනිහෙට මේ කියන තරම් බලයක් හසුරවන්න බෑ. තනි මිනිහෙක් විශේෂයෙන් අයින් කරගන්න එක ලේසි නැති තනි මිනිහෙක්. රණසිංහ ප්‍රේමදාස හොඳටම පිස්සු කෙලිද්දි අයින් කරන්න උත්සාහ කළා. ඔහුගේම පක්ෂය අය try කරා. බැරි වුණා. ඔහුට ගේම් ගහන්න පුළුවන් වුණා. ගෝඨාභය රාජපක්ෂ අයින් කරන්න කියලා මුළු රටම පාරට බැස්සා. ඔහු අයින් කරන්න බැරි වුණා. එතකොට එවැනි පසුබිමක විශේෂයෙන් මම මේකට මේකතු කරන්න තව කාරණයක් වෙරිටි රිසර්ච් ආයතනය කරන ඇප්‍රූවල් රේට් එක කියන රට හිතන හැටි ගැන සහ ආර්ථිකය ගැන හිතන හැටි විදිය ගැන ඔවුන් කරනවා පුළුල් සමීක්ෂණයක්. ඒතර දැන් 69 ලක්ෂයක් තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ කිව්වට
ඇත්තටම ලංකාවේ රජය ගැන අනුමැතිය 3% දක්වා 2022 ජුනි වෙද්දී 3%යි මේ රජයට අනුමැතිය තියෙන්නේ. ඒක ගෝඨාභය රාජපක්ෂට අනුමැතිය තියෙන 3%යි. කලින් ජේවිපිකට තිබ්බ ගාන. කලින් ජේවිපිකට තිබ්බ ගාන. ඒක අයිරනිකල්. ආණ්ඩුව 3%ට වැටලා ගෝඨාභයලා 3%ට වැටලා තියෙන්නේ. රට ගැන තෘප්තිය තියෙන 2%යි. ඒ වගේම ආර්ථික තත්ත්වය ගැන විශ්වාසය ඍණ 96ක් විතර තමයි ඒගොල්ලෝ කියන්නේ. කියන ආර්ථිකය කඩා වැටෙනවා කියන තැන මිනිස්සු ඉන්නේ. ඒතර එවැනි පසුබිමක මේ ජනාධිපතිට මේ තරම් බලයක් දීම ඉතාම මේ ට්‍රිකි වැඩක්. අනිත් එක තමයි දැන් මේ ඔය මේ ආණ්ඩුව දැන් ගොඩක් අය කිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්ව ආණ්ඩුව ව්‍යවස්ථාව සඳහන් විශ්වාසභංගේ දෝෂාභියෝග අනම් මනම් ඔය බයිලා ඔය හැම එකක්ම කතා කරද්දි කිව්ව ආණ්ඩුව ව්‍යවස්ථාවගේ සංශෝධනයක් කියලා සංශෝධනයෙන් ගෝඨාගේ බලතල සම්පූර්ණයෙන් කප්පාදු කරනවා කියලා කිව්වේ. වීඩියෝ එක පටිගත කරන පහුගිය දවස්වල වගේම අදත් කරන්ට් එක ගියා. නමුත් මෙතන අනිත් එක තමයි මේ ඇතරම මේ වීඩියෝ එක පටිගත කරන්න කලින් මම තරදුගෙන් ඇහුවෙත් නෑ රේඛාගෙන් ඇහුවෙත් නෑ අහන්නේ දැන් විශේෂයෙන් ජයම්පති වික්‍රමරත්න මහතාත් කිව්වේ ඊටාම අමාරුයි. ඔහු ව්‍යවස්ථාව පිළිබඳ චින්තකයෙක් විදිහට ව්‍යවස්ථාවේ යහපත් වෙනසක් ගැන හරි කැමති. හැබැයි ඔහු ලංකාවේ දේශපාලනය කරපු සමාජ පක්ෂයේ ඉඳපු පස්සේ තමන්ගේ පක්ෂයක් හදපු දේශපාලනයේ ගැනත් දන්න කෙනෙක්. පාර්ලිමේන්තුවේ කෙටි කාලයක ඉඳපු කෙනෙක්. එතකොට ඔහුත් මතු කරපු ප්‍රශ්නේ දැන් කොහොමද මේ රටේ දේශපාලන පක්ෂ ලොකු අභියෝගයකට උබතෝ කෝටිකයකට මුහුණ දෙනවා. දැන් මේකට අත උස්සන්න ගියොත් මේකෙන් එක විදිහකට මේකට අනුමැතිය ලබා ගැනීම තුලින් ගෝඨාභයටත් ලැබෙනවා තමන්ගේ දේශපාලන වශයෙන් ලොකු පිම්මක් ඒක. හැබැයි අනිත් පැත්තේ මේක ව්‍යවස්ථාවම ගත්තොත් එහෙම තියෙන එකට වඩා ටිකක් හොඳයි. ඒතර ඇත්තටම මොකද්ද හිතන්නේ මේකට අත උස්සන්න ඕනිද විපක්ෂය කියන එක? මම නම් හිතන්නේ විපක්ෂය අත උස්සන්න ඕන කියන එකට වැඩි දරින්දු මේ දැන් මොනවා හරි කරලා ලොකු බලපෑමක් කරන්න එපා මේක වෙනස් කරගන්න. මේකේ මේ අඩුම ගානේ මේ ජනාධිපතිට අදාළ වෙන කැලේ ටික වෙනස් කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ ව්‍යවස්ථා සභාවේ කට්ටිය පත්තන එක තව ටික තවදුරටත් ස්වාධීන කරන්න පුළුවන් නේ. මම හිතන්නේ ඒ තැනට බල කරන්න ඕන කරන්න ඕන. අනිත් එක තමයි විපක්ෂයේ පාර්ලිමේන්තුවේ දැන් එළිනේ කොහොමද ඉන්නේ. විපක්ෂයේ එළියේ පුළුවන් තරම් කියන්නේ බලපෑම් සහගත දේවල් කරන්න ඕන මේකට මේ පාර්ලිමේන්තුව ඇතුළේ වගේම එළියෙත්. ආණ්ඩුවට මේක වෙනස් නොකරන තැනට කියන්නේ වෙනස් නොකර ඉන්න බැරි තැනට තල්ලු කරන්න. විශේෂයෙන් දැන් ලංකාවේ ප්‍රොටෙස්ට් අපි දැන් ඉස්සර ප්‍රොටෙස්ට් කරද්දි මීට වඩා වෙනස්. ඉස්සර මුළු රටම ප්‍රොටෙස්ට් කරේ නැහැ. මුළු රටම විරෝධතාවල හිටියේ නැහැ. පස්සේ මෑත කාලක සීමාවේ මුළු රටම විරෝධතාවලට බහින්න පටන් ගත්තා. ඒතර අපිත් විරෝධතාවල ඉද්දි අපිටත් සිද්ධ වුණා එතකොට හරි. රටේ එතකොට මේ ભેදයක් නැතුව ඒ පැත්තේ ඉඳපුවයි මේ පැත්තේ ඉඳපුවයි එක එක විදිහට හිතන අය මේ විරෝධතාවල ඉන්නවා. ඒතර අපිට අවම සටන් පාටකට තමයි සටන් කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න. ඊට අමතරව තව කරුණු කිහිපයක් කියන්න පුළුවන් ඕනනම් හොරකම් කරපු සල්ලි දෙන්න මේ වගේ කාරණා කිහිපයක් විතරක් කියන්න පුළුවන්කම තිබුණා. මොකද විධායක ජනාධිපතිතුමා මේ අහෝසි කිරීම වගේ එකක් පවා සෑහෙන දේශපාලනිකව මේ බෙදීමක් තියෙන එක. ඒතර අපි කිව්වා හරි. අපි මෙතනට අපි මේකට තමයි අපි ගෝල් ෆේස් එකට එකතු වෙන්නේත් ඒකයි. ගෝල් ෆේස් එක තුල පවා ඊට වඩා ලොකු ප්‍රතිපත්ති කතා කරන්න බෑ. ආර්ථිකයේ අහවල් කාරණේ මෙහෙම කරන්න ව්‍යවස්ථාව මෙහෙම කරන්න මේ වගන්ති මෙහෙම දාන්න මේ කිසිවක් ලොකු ඒවට එන්න බෑ. එතකොට අර පොදු රටේ මේ කතාව කියන එක හදෙන්නේ නැහැ. හැබැයි දැන් මේ වෙලාවේ දේශපාලනික අවබෝධයක් තියෙන අය දැක්මක් තියෙන අය එහෙම නැති අයත් ඉන්නවා රටේ. එහෙම ලොකු දැක්මක් නැති අය ඒ අයටත් සිද්ධ වෙනවා මේවා කියවලා කරලා දැක්ම ලබා ගන්න සහ විරෝධතා කරන්න කතා කරන්න මේ ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභයට ඕනි ගේම් එක නොවි සුදුසු විදිහට මේක නැවත විශේෂයෙන් මේ ගෝඨාභයට මේ එයාගේ දූර කාලේ ඉවරනකන් දෙන මේ තෑගි ටික මේ සන්තෝෂන් ටික මේ හදාගත්ත මේ ගෝඨාභයට ගේම ගහන්න අවශ්‍ය මේ ටික වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම හිතන්නේ තව ටිකක් දූෂණ වංචා පිළිබඳ අල්ලස් කොමිසමට තියෙන බලතල වෙන්න පුළුවන්. ඒතරම් අල්ලස් කොමිසම් සභාව ගැන කතා කරද්දි මේ 19 ඒකම තමයි තිබ්බේ. මේකෙත් ඒකම තමයි තියෙන්නේ. අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව 50 තියෙනවා. මේකේ තියෙන්නේ ඒ නිශ්චිත කාරණා වගේක් දාලා ඒ බලතල සහිත අලුතෙන් 50ක් ගේන්න කියලා තියෙන්නේ. අර කලින් තිබ්බ 19ත් ඒක තමයි තියෙන්නේ. හැබැයි ඕනනම් පුළුවන් නානක ව්‍යවස්ථාවෙන්ම සමහර බලතල ලබා දෙන්න. අන්න ඒකයි. එහෙම එකක් වෙලා නැහැ. අන්න ඒකයි. විශේෂයෙන් මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දි දැන් IMF එකේ පවා කතා කරද්දි සෑහෙන දුරකට ආර්ථිකමය මේ කාරණාවලට අමතරව මේ දූෂණ වංචා ගැනත් කියනවා. එයා කියනවා කරප්ෂන් නැති කරන හරි ක්‍රමවේදයක් ඕනේ. සහ මේ හොරකම් කරපු සල්ලි ගෙන්වාගෙන විශේෂයෙන් අල්ලස් කොමිසම වගේ ආයතනයක් නවීන මේ ලෝකයේ මේ අපි කතා කරන පැන්ඩෝරා ලෙවල් එකට මේක ශක්තිමත් කරන්න අවශ්‍ය කරුණු මේවට එන්න ඕනේ.
ඒ ටික කරගන්න බැරි නම් අඩුතරමේ මේ වෙලාවේ ගෝඨාභයට අනවශ්‍ය මේවා දෙන්නේ නැති තැනට අනවශ්‍ය සන්තෝෂම් දෙන්නේ නැති තැනට මේක වෙනස් වෙන්න ඕනේ. ඊට අමතරව මම හිතන්නේ අන්තිමේදී අර මම කිව්ව කාරණේ ගත්තොත් එහෙම නොවි මේක දානවා නම් මම හිතන්නේ විපක්ෂය මේකට ඡන්දේ නොදී යුතුයි කියලා. මොකද මට නම් තේරෙන්නේ නැහැ මේක අන්තිමේදී ස්වාධීන කොමිසමක් හැදෙන වැඩක් වෙන්නේ කොහොමද කියලා. මම කියන්නේ අපි අර ඉවර කරන්න කලින් මම කියන්නම් අල්ලස් කොමිසමත් ගැන කතා කරපු ඉඳා දැන් මේ ඊවා වනසුන්දර වගේ ගෙදර යන ගමන් විනිශ්චයකාරකම් ගත්ත කට්ටිය ධම්මලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්තා පිට වාර්තා තියලා නඩු ඉල්ලාස් කරගත්ත හැටි දන්නවනේ. ඉතින් ඉස්සරහදී කොහොමද එහෙම නොකරයි කියලා කියන්නේ? අන්න ඒකයි. එතකොට මේ සියල්ල කියන විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 7 දෙනෙක්ම මේගොල්ලන්ට ඕන විදිහට දාගන්න පුළුවන්. මේගොල්ලන්ට මේ ඊළඟට එන කට්ටිය වෙන්න පුළුවන්. ඔව් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් එයාගේ පක්ෂයට වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේ බලයේ ඉන්න අයට ඕන විදිහට මේකේ බහුතරයක් දාගන්න පුළුවන් නම් මේක අන්තිමේදී මේකේ කිසි තේරුමක් නැහැ. අපි දන්නවනේ 19 වැදගත් 20 නරක වැඩක් කියලා අපි හැමෝම දන්නවනේ. අඩුතරමේ දැන් මේක නොකළොත් දැන් මේක කරොත් එහෙම අනිත් එක තනිත් නමට ඊළඟ තියෙන ලොකුම ගැටලුව දැන් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත උසව මිනිස්සු 20ට 19ට අත ඉස්සුවා. ඊට පස්සේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ ගෙනාපු මිනිහා 20ට අත ඉස්සුවා. ඊට පස්සේ ආයෙ දැන් 20 හොස කරලා ආයෙ 22ක් ගේනවා ඒ මනුස්සයම. ඔය ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 3-4කටම අත උසව මිනිස්සු. ඇත්තටම දැන් 17 ඉඳන් එනවා 14 උසව කරා. ඉතින් කොහොමද මේ මිනිස්සු ගැන විශ්වාසය තියන්නේ මේක මේ ගේන්නේ අවංක අරුමුණක් උඩ කියලා? ඔව්. ඉතින් මම හිතන්නේ මේක අපිට අඩුතරම ඉස්සරහට යහපත් එකක් කරගන්න පොසිබිලිටි එක තියලා අඩුතරමේ මේකට අත උස්සයින්න ඕනේ. මේක මෙහෙමනම් සම්මත වෙන්න මේකට විරුද්ධ වෙන්න ඕනේ. ඒක මේක ඇත්තටම යහපත් මූලධර්ම ටිකක් පෙන්නලා අයහපත් වැඩක් කරන්න යන වෙන කැත ගේම් එකක් ගහන්න යන ඊටාම බාල සංශෝධනයක් කියලා තමයි අපි දකින්නේ. නංගි පෙන්නලා අක්ක දෙනවා වගේ වැඩක්. නංගි පෙන්නලා අක්ක දෙනවා වගේ වැඩක් තමයි මේ කරන්න යන්නේ.